තෙරුවන් සරණයි. ධර්මයේ මේ ප්‍රායෝගික පැතිකඩ මේ සිත දකින්න ඕනේ. ප්‍රායෝගික ප්‍රතිපදාව. ඔබ ධර්මයේ දැන් දන්නවා. බාහිර නොවන බවත් සිතේම හදාගෙන බාහිර දකින්න කියන එකත් ඔබ දන්නවා. ඒ වගේම මේ ශරීරය තුලත් සිත පනවන්න බැරි බවත් ඔබ දන්නවා. බාහිර පොතක් දකින ඒ පොත දැකීම පමණයි සිත කියන්නේ. 아무තේ මේ ශරීරය තුල කවුරුත් නැහැ. ඒතර දැකීම පමණයි, ඇසීම පමණයි, දැනීම පමණයි. දිට්ඨ සුත මුත විඤ්ඤාත. එතන පමණයි සිත තියෙන්නේ. ආලෝකයක් නැතුව ඔබට කළුවරේ පොතක් පේන්නේ නැහනේ. එහෙනම් පොත කියන සිතුවිල්ල ගන්න ආලෝකයක් එන්න ඕනේ හැඩතලයට. ඒතර සිත කොතනද තියෙන්නේ? ඇඟ ඇතුළේද? ආලෝකයක් නැතුව සිතක් හටගන්නේ නැහැ. එහෙනම් සිත තියෙන්නේ ආයතනේ. ඇත්තරම සිත හයක්. විඥාන හයක්. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මන විඥාන. ආයතන හයක්. එතකොට සිත හයක්. එතකොට සිත කියන්නේ මේ දැකීම පමණයි. සිත කියන්නේ ඇසීම පමණයි. සිත කියන්නේ ඔය දැනීම පමණයි. සිත මේ මොහොතේ හටගත් සිතුවිල්ල පමණයි. හැබැයි මේ හැම එකක්ම මායාවක්. ඒ මදිවට. මායාව කියන්නේ අපි අසුර කරන්නේ සිතුවිල්ලක්. උපාදාය රූපයක්. ඒ නිසා හටගන්න වේදනාවක්, දුකක්, සතුටක්. ඒ බාහිර දෙයක් සිතක් හටගත්තොත් විතරයි. හැබැයි ඒ සිතේ උපාදාන කරගත්තොත්, ඒ සිත අල්ලගත්තොත්, ඒ කියන්නේ සිතට දෙයක් හම්බුනොත්. දැන් සිත කියන්නේ කොහොමද විඥානයනේ. එතකොට ඒ විඥානේ බාහිරට පතිත වුණොත් පටිච්චිත විඥානය කියන්නේ එතන බාහිරින් දෙයක් හම්බ වෙනවා. එතන භවයක් හම්බ වෙනවා. විඥාන පත්‍ය නාම රූප පත්‍ය විඥාන දෙපැත්තටම යනවානේ. එතකොට අවිද්‍යාව පත්‍ය සංකාර නොදන්න මේ අවිද්‍යාව නිසානේ වෙන්නේ සංකාර හටගන්නේ. සංකාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන පත්‍ය පස් හදාගත්ත දේ එළිය තියනවා කියලා බලනවා. ආයතන ටික හදාගෙන. නාම රූප පත්‍ය සලආයතන හදාගෙන බලන සලආයතන ටික. සිතින් හදාගෙන එළියට ගිහින් බලනවා. යන්තෝ ජටා බහි ජටා කිව්වේ මේක ඇතුලෙන් හදාගෙන නාමයෙන් හදාගෙන එළියෙත් ගැට ගහ ගන්නවා. ඇතුලෙත් ගැටයක් එළියෙත් ගැටයක්. නාමයේ රූප අන්තෝ ජටා බහි ජටා. දැන් මෙතන ප්‍රායෝගික පැත්ත බැලුවොත් ප්‍රතිපදාව තුළ ඔබ කොහොමද මේක දැන් ඔබේ සිතේ දකිමින් මිදෙන්නේ? එතෙන්ටනේ අපි එන්න ඕනේ. එතකොට අපි ගොඩාක් දැන් කතා කරලා තියෙනවා. අපි කිව්වා කකුලට හටගන්න වේදනාවට හිමිකාරයක් නැහැ. අපි කිව්වා ඔබගේ කකුල පුටුවක වැදුනොත් ඒ දැනෙන වේදනාවට කෙනෙක් නැහැ. වේදනාව පමණයි. එතකොට ඒ කායට දැනෙන දැනීම, කාය ස්පර්ශය, දැනෙන කාය විඥානේ ඒකට හිමිකාරයක් නැහැ. අර දිත්තේ මත්තන් දුටුවානම් දුටුවා පමණි වගේ ඔබ දකින්න ඕනේ දැන් මේ සිත. දැන් කකුලට පුටුව කකුල කියන්නේත් විඥානේ, පුටුව කියන්නේත් විඥානේ, වදින දැනෙන ඒ දැනීමත් විඥානේමයි. නමුත් මෙතන තියෙන්නේ ඒකකවත් කෙනෙක් නැහැ. ක්‍රියාවලියක් විතරයි. ඒතර සිත දකින්න ඒකත් හටගෙන නැති වෙනවා. ආයේ වේදනාව පවතින්නෙත් නැහැ. පෙරනොත වීම හටගෙන ඉතරන නිරුද්ධ වෙනවා. පෙරනොත වීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. මේ සිත හටගත්තා නම් දැන් ඔබ මේ මොහොතේ ඔබේ සිතේ කුමක්ද තියෙන්නේ? අපි හැමදාම අහන ප්‍රශ්නේ වර්තමාන මේ මොහොතේම ඔබේ සිතේ තියෙන දේ දකින්නවා. ඒකේ තියෙන දේ කුමක්ද? ශබ්දයක්ද? ශබ්ද රූපයක්ද?
නැත්නම් වර්ණ රූපයක්ද? ගොඩක් වෙලාට ওই දෙකෙන් එන්නේ. එහෙම නැත්නම් ඔය හුලඟ හරිය ඇඟේ වැදුනොත් ඒ කාය ස්පර්ශ ඒතරින් එන කාය විඥාන සිතක්. නමුත් ඒකත් හටගෙන නැති වෙනවා. හටගෙන නැති වෙනකොට ඒ හටගත්ත දේ ඇත්ත බාහිර දැක්කද? හම්බ වුණාද? ඇත්ත වුණාද? එහෙමනම් ඔබ බාහිරට සිත ගියා. භවය හටගත්තා. ජාතියක් හටගත්තා. ඇයි? බාහිරට හිත ගියා නම් බාහිර දැක්කේ මොනවද? බිත්තියක්ද? මේ බිත්තිය කියන්නේ බාහිරට ගියා කියන එකයි. බිත්තිය ඇත්ත කර බාහිර තියනවා කියලා ඔබට එන හැඟීමමයි. එතකොට උපාදාන කරගත්තා කියන්නේ. ඒ කියන්නේ ඒක මතකයට එනවා. ඒක රැස් වෙනවා. උපාදාන වෙනවා. ඒ කියන්නේ එතනින් ඔබ මිදෙන්නේ නැහැ එතකොට. හැබැයි එතනම ඔබ සිත දැක්කොත් මේ බාහිර නෙමේ මගේ හිතමයි කියන. එතකොට බාහිර බිත්තිය හම්බ වෙන්නේ නැහැ. ඔබ බිත්තිය අවබෝධ කරනවා මේ මගේ හිතයි බිත්තිය තියෙන බාහිර නෙමෙයි කිය. අන්න සංජානාති. අන්න එයාට බාහිරට හිත යන්නේ නැතුව. එතකොට බිත්තිය කියලා බාහිර ගිහිලා අල්ලන්නේ දගලන්නේ යට කම්පණය වෙන්නේ නැහැ සිත. ඒක ඇලෙන්නේ නැහැ ඒකට ගැටෙන්නේ නැහැ. අයි ඒක චිත්ත රූපයක්. බිත්ති කියලා දෙයක් බාහිර නැහැ. බිත්ති කියන සිතුවිල්ල තියෙන. දැන් රත්තරන් කියන සිතුවිල්ලනේ තියෙන රත්තරන් බාහිර රත්තරන් කියලා જાතියක් නැහැ. ඒතර සිතුවිල්ලෙන් කියනවනේ මේක වටිනවා කියලා. ඒ මිනිස්සු වටිනාකමක් දීලා රත්තරන් වලට. ඒකේ බිත්තිය කිව්වොත් වටිනාකමක් එනවා. බාහිර තියනවා කියලා ගත්තොත් ආයේ බිත්තිය වටිනවා. කලුතෙන් හදපු බිත්තිය. අන්න එතකොට ඒක රකින්න යනවා. අන්න ඒකට ඇලෙනවා ගැටෙනවා රාග දේශ මොහ එනවා. මේක නුවණින් දකින්න ඕනේ එනේන සිත දකින්න ඕනේ. ඒතර මේක ඊටාම ගැඹුරු වෙනවා. ඔය ඒක හැබැයි සත්‍ය දකින්නකොට ඒක බාහිරින් ඒකට යන්නේ නැහැ, කම්පණය වෙන්නේ යන්නේ. ඒක සත්‍ය දැක්කම මේක එතනින් අර උපාදවය ධම්මිනව දකින්නවා. ඇති වෙනව නැති වෙනව දකින්නවා. බාහිරේම දේවල් නැති බව දකින්නවා. මේ සිතින් ඉන්නේ අපි පිනෝ විඳ විඳ. ඒතර සිතින් විඳ පිනවිනක බාහිරට ගැට ගහගෙන ඉන්නේ. බාහිර එන්නේ මේක හිත ඇතුළෙම කියලා දකින්නකොට ඒකත් ඇත්තක් නෙමෙයි. ඒකත් මායාවනේ. ඒකත් විඥාන මායාවනේ. ඒකත් ප්‍රතිබිම්බයක්නේ හටගන්නේ. ඒක පවතින්නෙත් නැහැ නේ මොහොතේම නැති වෙනවනේ. උපජ්ජිත්ත නිරුද්ධන්ත එතනම නිරුද්ධ වෙනවා. අන්න ඒක දකින්න ඕනි නෝනින් හැබැයි. දැන් අපි ඒ කතා කරන හැම තැනකම ඒක තියෙනවා. දැන් අපි අර වාහනයක උදාහරණයක් කතා කරා ජනේලෙන් එළිය බලන් ඉන්නවා. එතකොට එයාට මුලින් දැනෙන්නේ දැන් අපිට දැනෙන අත්දැකීමනේ ගත්තේ. එතකොට අපිට දැනෙන්නේ මුලින් බාහිර තියෙන දැන් මේවා තියෙනවා කියලා. නමුත් අපි ඒක සිත දකින්න ගන්නවා. ඊට පස්සේ මේවා අපි හිතනවා කියලා. බාහිරනම අපේ හිතේ තියෙන්නේ කියලා. එතකොට අපි එළිය දිහා බලන් ඉන්නේ හිත දිහා බලන් ඉන්නේ කියලා. අපිට නුවණක් සකස් වෙනවා. එතකොට එළියේ එහෙමම නිකන් නොදැක්ක වගේ දෙයකට එනවා අපේ හිතම දකින්නවා වගේ. අර කණ්ණාඩියෙන් බලන් ඉන්නවා වගේ. කණ්ණාඩිය දිහා ඔබ ගිහින් බලන් ඉන්නවා. ඒතර කණ්ණාඩිය දිහා බලන් ඉන්නට කණ්ණාඩියේ කවුරුත් නැහැනේ. ඔබ බලන් ඉන්නේ ඔබ දිහාමයි. බලනකොට ඔබේ හිත දිහාමයි ඔබ බලන් ඉන්නේ. දැන් කණ්ණාඩිය ඔබ කොණ්ඩේ පිරෙන වෙලාවට හොඳට බලන්නකෝ මේ සත්‍ය ධර්මයේ. ඒතර ඔබ දිහා ඔබ බලන් ඉන්නේ ඔබ දිහාමයි. ඒ කියන්නේ ඔබේ සිත දිහාමයි ඔබ බලන් ඉන්නේ. ඔබ හිතනවනේ මෙහෙම කොණ්ඩයක් තියෙනවා. මෙහෙම තියෙනවා. දැන් මේ මෙතන පීරන්න ඕනේ මේක අවුල් වෙලා ඔබ හිතනවා. එතකොට උපාදාය රූපයක් තමයි ඔබ ඇසුරු කරන්නේ. හැම එකම සංඥා එන්නේ. ඔය එන හැම සංඥාවම හැම අඩතලයක්ම බාහිර නෙමෙයි සිතමයි. එතකොට හැම හැඩතලයක්ම බාහිර නෙමෙයි සිතම නම් බාහිර කතාවක් අපිට වැඩක් නැහැනේ. බාහිරේ දේවල් එහෙම්මමයි. ඒවා එක්කලා ගැටෙන්න යන්නේ නැහැ. ඒ සාමාන්‍ය විදිහට එදිනෙදා කටයුතු කරනවා. නමුත් අවබෝධයේ මේ අපි හැමතිස්සෙම ගලවන්නේ සංකිතේ නිබ්බිදායි. අවබෝධයෙන් මිදෙන්න ඕන. එතකොට හැම නිදර්ශනයක්ම හැම ප්‍රතිපදාව තුළ පුංචි දේ පවා ඔබ දකින්න උත්සාහ කරන්න. සිත දකින්න හැම මොහොතම සිතට සිහිය පිහිටව ගන්න ඕන. එතකොට මේ වතුර ටැංකියක් කියන්නේ මගේ හිත. විත්තිය කියන්නේ මගේ හිත. අඹගා කියන්නේ මගේ හිත. මේ හිත පැත්තමයි දකින්න. දැන් හිතනවා මේක මෙහෙමයි කියලා. හිතනවා මේ කළු පාටයි. හිතනවා මේ කොළ පාටයි. හැම එකම හිතනවා. ශබ්දෙත් හිතනවා. එළියේ එකම ශබ්දයයි තියෙන්නේ. නමුත් අපේ
මේ කර්ණ සංකේ මේ පටලේ හෙල්ලෙන විදිහට අපි හිතනවා. දැන් මේක අවබෝධයෙන් දකින්න ඕනේ. මේ බාහිර එතකොට කිසිම ගැටලුවක් නැහැ Tamanට. බාහිර කෙනෙක් එක්කවත් තරහ වෙන්නවත් අවශ්‍යතාවය නැහැ. මොකද Tamanගේ හිතේනේ ඔය ඔක්කොම ඉන්නේ. හිත පැත්තෙන් මේවා ගලවන්න පුළුවන් සේරම. ඊට පස්සේ හිතේ දකින්න ඕනේ ඇත්ත. විදර්ශනාවට ගන්න ඕනේ. දැන් විපස්සනාවනේ මේ දකින්න එනේන සිත දකිමින් මෙදෙන එක විපස්සනාව. විදර්ශනාව ඒක විදර්ශනා කරලයි මිදෙන්නේ. නැත්තම් විපස්සනාව හිත දකින්න එක. නමුත් විදර්ශනාව තුළින් තමයි ඒ හිතෙන් මිදෙන්නේ. ඒක තමයි නුවණ විදසුන් නුවණ. ඒතකොට සත්‍ය දකින්න ඕනේ. සත්‍ය දකින්නකොට තමයි ඔබේ සත්‍ය දර්ශනය ඔබ අවබෝධ කරගත්ත දේ තමයි මෙතනදී වැදගත් වෙන්නේ. දර්ශනය කියන්නේ සත්‍ය ඥානය. එතනදී තමයි ඔබ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව එතනින් තමයි එන්නේ. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා ස්කන්ධේම තමයි මේ දකින්නේ. තමන් වින්දේ හැඩතලයක්, ප්‍රතිබිම්බයක්, හේවණල්ලක්. ඒතකොට ඒක සංඥාව පෙරමතකයෙන් ආවේ. එතකොට ඒ පෙරමතකයෙන් ආපු සංඥාව ගලපලා අවසානයේ විඥානේ දැන ගැනීම ආවේ. මේ සංකාරය හරහා දැන ගැනීම. දැන් මේ සංකාර ඔක්කොම මේ සිද්ධිය තුල චේතනාව සංකාරය. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සේරම මේ සංකාර තමයි සබ්බේ සංකාරා කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. ඒ ස්කන්ධ සංකාර. දැන් අපි කියනනේ වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර. නමුත් නිවන් දකින්නේ මෙන්න මේ මෙතන තියෙන සත්‍ය දකින මේ චේතනා සිතුවිය. චේතනා බික්කවේ කමම දාන. තරක් තියෙන සංකාර. ධර්ම ගත්තොත් රූප මේ වේදනා සංකාර. දැන් හරිනේ ඔබ සංඥා සංකාර ඔක්කොම සංකාරනේ. ඒ වගේම තමයි මේ ස්කන්ධයෙන් හැදෙන සේරම සංකාරා වෙන්නේ. දැන් ස්කන්ධයෙන් හැදෙන්නේ ශබ්දේ, රූපේ, ගන්ධේ සේරම ස්කන්ධයෙන්. උපාදාය රූපයන් ඇසුරු කරන්නේ නැහැ. ස්කන්ධානපාදිව ආයතනම් පටලාපෝයන් උච්චජාති. එතකොට ඒක ඔක්කොම සංකාරා වෙනවා. සිතුවිලි වෙනවා. මේ සබ්බේ සංඛාර අනිච්චා කියන්නේ දැන් මේ හැදෙන සංඛාරේ අනිත්‍යයි කියලා දකින්නවා. සිතුවිලි. ඒ නැත්තම් ස්කන්ධේ උපාදාන කරගන්නේ ස්කන්ධය අනිත්‍යයි දකින්නවා. ස්කන්ධ දුක්ඛ කියන්නේ මේකටමයි. අයි ස්කන්ධේ තමයි දුක්ඛ වෙන්නේ. උපාදාන කරගත්තොත් දුක්ඛ. නැත්තම් දුකෙන් මිදෙනවා. හැබැයි දැන් මේ සිත ගැන කතා කරන දා ප්‍රායෝගික පැත්තේදී ප්‍රතිපදාවේදී එදිනෙදා එන අරමුණේදී තමන් හිත පැත්ත දකින්න ඕනේ. දැන් මේ එන හැම අරමුණක්ම දකින්න ඕනේ. තමන් ඇඟට කුලගක් වැදුනත් ඒකත් දකින්න ඕනේ. ඒකත් මේක දකින්න ඕනේ. මේ හිත තමයි දකින්නේ කියලා. හිතට තමයි දැනෙන්නේ විඥාණයට. ඒ පැත්තෙන් දැකලා ඒ පැත්තෙන් ඒක මායාව දකින්න ඕනේ. ඒකත් හට ගන්න නිරුද්ධ වෙන එකක්. ආයි තව එකක් අට ගන්නවා ඒකත් දකින්න ඕනනම් අටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි මේ හැම එකකම සත්‍ය දකින්නත් ඕනේ. එතකොට ඒක බාහිරින් කෙලෙස් අට ගන්න නැති පැත්තත් තමන්ට ඥානෙට දැනෙන්න ඕනේ. තුන් පැත්තක්ද පේන්න ඕනේ. සිත ඇති වෙනව නැති වෙනවත් පේන්න ඕනේ. ඒකේ සත්‍ය පේන්නත් ඕනේ. ඒක බාහිර නෙමෙයි කියලා එතනින් තමයි නැති වෙන්නේ. උදව්ඥානෙ එන්නේ එතනින් සත්‍ය දකින්න කෙනාට එන්නේ. හැබැයි ඒක දකින්නකොටම ආශ්‍රව කෙලෙස් ආශ්‍රව කෙලෙස් මෙතන හට ගන්නෑ. එතකොට තමන්ගේ තිබෙන ඒ මේකට ආශ්‍රවීය දැන් තමන්ගේ හිතේ තියෙන ඒ මානීය ස්වභාවය තණ්හාමාන දිට්ඨි ඒ තියෙනවා මේක හැංගීම් ස්වභාවයක් අන්න ඒක ෂය වෙන්න ඕන. ඒක ෂය වෙන තමන්ට ඥානෙට අසු වෙනවා. මම ඉන්නවා කියන හැඟීමක් තියෙනවානේ මේ පේන කෙනෙක් ඉන්නවා කියන. ඒක තමයි මේ හිත ප්‍රතිපදාව මුලින් පටන් ගත්ත ගමන් නැති වෙන්නේ නැහැ. ඒක ප්‍රතිපදාව තුළ මේ ඇත්ත දැක යන තැන අවසානයේ බලාපොරොත්තු වෙන්නේ ඒකෙන් මිදීම තමයි. ඒ සක්කාය දෘෂ්ටි කියන්නේ ඒකමනේ. සක්කාය දෘෂ්ටි කියන්නේ ඒ ස්කන්ධේ සක්කාය කියන්නේ ගොඩවල් ස්කන්ධ ගොඩවල්. මේ ඔක්කොම සිතුවිලි පැත්තෙන් යන්නේ ඒකයි මේ ස්කන්ධ කියලා කතා කරන්නේ. එතකොට ඒක චේතනා සිතුවිලි. සියල්ලම තියෙන සිත පැත්තෙන් එතනින් ඒ පැත්තෙන් තමයි තමන් ඊට පස්සේ දකින්න ඕනේ ඒකේ සත්‍ය. ඒකේ මායාව දකින්න ඕනේ. ඒක සත්‍යක් නෙමෙයි කියන එක. ඒක අනිත්‍ය ස්වභාවයම දකින්න ලෝකයේ ඇත්ත දකින්න ඕනේ කියන එකයි මේකේ තියෙන්නේ. ඉතින් ඇත්ත විදිහට දකින්න ඕනේ. ඉතින් ඒක විවිධාකාර පැතිකඩයන් ඔස්සේ දකින්න හැකියාවකුත් තියෙනවා. ඇත්තටම අපිට පේන්නේ ඇත්තක් නෙමෙයිනේ. එහෙනම් අපිට හැම මොහොතෙම ওই ගස් ඔක්කොම එක දවසින් දිරන්නේ නැහනේ. හැම ෂණේම ඒක විපරිණාම වෙනවා පේන්න ඕනේ.
බාහිර පැත්තෙන් ගියත් ඒක සිතුවිලි ඇත්තරම සිතුවිලි පැත්තෙන් මේක හොඳින් නුවණින් දකින්න ලැබෙනවා. මේ හොඳින් නුවණින් දකින්න ලැබෙනවා සිත පැත්තේ. මොකද අඹ ගස් වගේ එහෙම සිතුවිලිනේ තියෙන්නේ. නාගස්, නුගගස්, අඹ ගස්, රත්තරන්. උද ඔය නේන හැම නමක්ම බලන්නකො. දැන් ඔය පොත, සිංහල පොත, ඉංග්‍රීසි පොත කියන්නේ එහෙම. ඒතර වර්ණයක් වුණත් කොළ පාට, රතු පාට ඒව කොම සම්මුතිනේ එන්නේ. සේරම සම්මුතියනේ. සියලුම සිතුවිලි සම්මුති. සබ්බේ සංඛාරා. සියලු සබ්බ සංඛාර, සියලු සංඛාරා, සියලු සිතුවිලි අනිත්‍ය. දැන්ට එතනින් ගත්තාම ලේසි. එතනින් ගත්තාම තමයි චේතනා පැත්තෙන්මයි සංසිඳෙන්නේ. සියලු සිතුවිලි පැත්තෙන් තමයි එන්නේ. දැන් දරුවා කියන්නේ, ගෙවල් කියන්නේ හැම එකම එනවා එතකොට. සේරම අනිත්‍යයි. සිතුවිලිනේ සේරම තමන්ගේ සිතේ දැන් තමන්ගේ ලෝකෙ නෙමෙයි තව කෙනෙක්ගේ ලෝකෙ. අපි ඒවා සත්‍ය ඥානෙදි පෙන්වන දර්ශනයේ කොටසෙදි. තමන්ගේ හිතේනේ මේක හැදෙන්නේ මේ මොහොතේම මේ දැන් ඇහැ අරනකොටම ලෝකයක් මැවෙනවා නැති වෙනවා. ඒක තමයි විඥානය. විඥානේ පවතින එකක් නෙමෙයි මේ මොහොතේම අට කියන්නේ නැති වෙන එකක්. ඒ අපි එක්ෂණයක්වත් අපිට ඉතුරු වෙන්නේ නැහැ. අපි ඇත්තට මේ එක්ෂණික උපත මරණ දකින්නේ. ආර්ය භූමියේ ස්වභාවය මේ කියන්නේ. ඉතින් ආර්ය භූමියේදී ප්‍රතිපදාව තමන් මේ සිත මේ මොහොතේම සත්‍ය දකින එක. එතකොටයි ඒකෙන් මිදෙන්නේ. මේ මොහොතේම සත්‍ය දැකලා මිදුණා කියන්නේ ඒ කෙනාට පවතින්නේ සිතක් ඉතුරු වෙන්නේ. අතරම සිත නැති කරන්න බෑ. ඒ ස්වභාවයේ ස්කන්ධයේ ස්වභාවයයි. නමුත් ඒ සිතේ සත්‍ය දකිනවා. සංකිතේ නිබ්බිදාය ආબોධයෙන් මිදෙනවා. ඇත්ත වෙන්නේ නැහැ. බාහිර ඇත්ත වෙන්නේ නැහැ. මිදිලා. නාමයන්තේ සිතුවිල්ලත් ඇත්ත වෙන්නේ නැහැ. ඒකෙත් මිදිලා. ශුන්‍යතාවයේ තුල යා හිස් බැල්මක් වගේ බලන් ඉන්නවා. ඒකයි අපි කිව්වේ අර යන වාහනේ ජනෙල් කවුරු ඇතුලේ තව ටිකක් වෙලා බලලා මුලින් කිව්වා බාහිර ජනෙලෙන් බලන් ඉනකොට යාට පේනවා. හැඩතල පේනවා. නමුත් ඊට පස්සේ ආයක දකින්න ධර්මයේ දකින්න ඊට පස්සේ මේ හිතමයි පේන්නේ කියලා. හැබැයි හිතමයි පේන්නේ කියලා තව ටිකක් වෙලා ඊට පස්සේ මෙනෙහි කරනකොට යට තේරෙනවා ශුන්‍යයි කියලා. හිස් බැල්මක් කියලා. ඒ කියන්නේ හිත පැත්තෙත් මුකුත් නැහැනේ. ඒක මිරිඟුවනේ මායාවනේ. ඒතර සංඥා මිරිඟුවක්නේ. එතකොට එයා දකිනවා මේ සේරම හිස් කියලා. සිතන එක තියෙන්නේ සිතන එකත් මායාවක්. ඒකත් සත්‍යයක් නෙමෙයි හිස් කියලා. ඒකත් පවතින නැති ස්වභාවයක් දකින්න මොකද නැති වෙනවා. ඒක දකින්නකොටම නැති වෙනවා. සත්‍ය දකින්නකොටම නැති වෙනවා. ඒ ඊගාවට සිතක් තව සිතක් අට ගන්න. අර කෙනුත් ටිකක් ඉතුරු වෙලා තමයි ඔක සත්‍ය දැක්කේ නැත්නම් ඊගාව සිතේ. මේ මන් දැක්කා ආයෙ දැක්කපු දේ ආයි බලනවා. ඒ දැක්ක එක මේ ආයි බලනවා. අරක තියෙනවා කියලා හිතනවා. දැන් මේ ඔන්න ජනේලෙන් එළිය බලන් ඉන්නවා අන්න පේනවා. ආයෙ යන තටයක් කළා ආයි බලනකොට ආයෙ තිබිච්ච එක අන්න ආයි තියෙනවා. ඒ තිබිච්ච එක තියෙනවා කියලා හිතන්නේ. එතකොට ඒක රැස් වෙලා කියන එකයි තේරුම. ඒ විදිහට තමයි අපි දැන් මේ ඉපදිලා මේ අපයාස කරන දිවනාසේ මේවා සංඛාර හදාගෙන ඊවසේවා සම්මුති විදියට එකතු වෙලා උපාදාන වෙලා අදටත් තියෙන රැස් වෙලා. දැන් දිගටම යන්නේ රැස් කර කර. ඉතින් අපිට අත්හරින්න බැරි වෙනවා. එයා පුරුදු කරලා තියෙන රැස් වෙන මග. අත්හරින මග තමයි සේරම රැස් කරන මග තියෙන සබ්බ පාපස කරන සියලු සිතුවිලි අකරණම් පාප කියලා ගන්න සිතුවිලිම තමයි. සිතුවිල්ල හොඳ හෝ වේවා නරක හෝ වේවා සසරක් හදනවා. ගැට ගහනවා කියන්නේ ඒ සියල්ලම සම්මා දිට්ඨිය නෙමෙයි මිත්‍යා දෘෂ්ටියමයි. සබ්බපාපස්සා කරනවා කියන්නේ ඒකයි. කුසලස උපසම්පදා කියන්නේ මේ සිතේ සත්‍ය දැකලා මිදුණු තැන තියෙන ඒ ශුන්‍යතාවයේ හිස්තැන. ඒ මොහොතට අවදි වීම කියන තැන සතිය තියෙන තැන ඇත්තටම කුසලස උපසම්පදා. සිය අතරම කිව්ව ලෝකෝත්තර භූමිය තමයි කුසලස උපසම්පදා. ලෝකෝත්තර භූමියේ සිත සකස් වෙන්න ඕනේ. ඒ ශනික ඇතිවීම නැතිවීම දකින්න ඕනේ. ආයේ කුසලස උපසම්පදා. ඒතක් ක්ෂණයක් ඒ කියන්නේ සිත දකින්නවා නම් ඒකයි බුදුන් වහන්සේ අගය කරන්නේ. ක්ෂණේ හිත දකින්න එක තමයි කෙලින්ම අගය කරලා තියෙන්නේ. නමුත් අපි ඒක දැන් ওই වාසිතේ තුළ විග්‍රහයන් තුළ තමයි ගැටලුව තියෙන්නේ. පැහැදිලි කරන්න ගිහිල්ලා අනාගෙන තියෙනවා. එක් මොහොතක් හිත දකින්න කියන එක එක් මොහොත නෙවෙයි. අත්‍තරම ක්ෂණේ හිත දකින්න එකයි කුසලස උපසම්පදා කියන්නේ. එතකොට මරණයක් හම්බ වෙන මරණයත් මේ මොහොතේ සිතුවිල්ලක් වෙනවා. ඒ ඉන්න කෙනෙක් නෑ. ඒතකොට දිගටම ඉන්න සිතකුත් නෑ. මේ ෂණේ ඇත් වෙලා නැති වෙනවා. ආයි තව එකක් අටගෙන නැති වෙනවා. සිත් පරම්පරාවක් හම්බ වෙන්නේ. ඒකයි සසරක් හම්බ වෙන්නේ. සසර කියන්නේ සිත් සංසාරේ. සිත්වල සංසාරය. ඉතින් ඒක බොහොම ගැඹුරින් නුවණින් දකින්න ඕනේ.
දැන් මේක අපි මෙහෙම කියන එකට දැනුමක් වෙනවා. නමුත් දැන් අපි සිත දකින්න ඕනේ. එතකොට ඔබට පේනවා. ඔබට ඇහෙනවා. ඔබට දැනෙනවා. උදාහරණයක් ගන්න. අපි අර ගත්තා වගේ ගන්නකෝ ඔබ උදාහරණයක්. දැන් සද්දයක් ඇහුනොත් අපි දැන් ඔබ කැමති දෙයක් ගන්නකෝ. හැමදාම අපි කපුටෙක්ගේ සද්දයක් කියලා කියනවා වගේ ඔබ ගන්න දැන් කැමති දෙයක් අපි තුමු යකඩකට තරන සද්දයක් එනවා. ඒතකොට ඉස්කෝලේ යනවා වගේ අර ඒකනේ දැන් ගන්ටාරේ වදිනකොට අපි කියන ඉස්කෝලේ යනවා. ඒතකොට ඒ සම්මුතිය නෙන්නේ සිතුවිල්ලක් නෙන්නේ. ඒතකොට අපි හිතන්නේ ඉස්කෝලේ යනවා කියලා. සමහරලාට වැරදිලා වෙල්ලේක පොඩි ළමෙක් ගින් ගැහුවා වෙන්නත් පුළුවන්. ළමයි ටික ගෙදර ගියොත් ඉස්කෝලේ කලබලයක් නේ විශාල එතකොට. ඉතින් මේ වගේ අපි මේ සම්මුතිය තුළ ඉන්නකොට වර්ධින විදිය දකින්නවා. නමුත් ඇත්තටම අපි දකින්නේ බාහිර නෙමෙයි නං. අපි ඒක බාහිරට ගැට ගහලා නැත්තම්. එතකොට කවුරු හරි අහන්නේ නැහැ. එහෙනම් ඒ වුණාට ඉස්කෝලේ යනවා බෙල්ලේ ගෙවම යනවනේ ළමයි. එතකොට එහෙනම් ඒක වෙනවනේ බාහිර. සාමාන්‍ය සිද්ධිය සිද්ධ වෙනවා. නමුත් අපේ හිතේනේ තියෙන්නේ දැන් මේ ඉස්කෝලේ ඇරියා කියලා. සිතුවිල්ලක් එනවනේ මෙතනට. අයි මේ කාන්තාරේ සද්දෙත් ඇහුන් නැත්තම් මොකද වෙන්නේ? දැන් බීරෙක් නම් මොකද වෙන්නේ? එයාට මුකුත් නැහැනේ. දැන් සිත සකස් වෙනවනේ. සද්දේ තියෙන. ඒ සද්දෙට අරමුණු සිත සකස් වෙනවා. එතකොට එයා ඒකට ගැට ගන්නවා සිතුවිල්ල. ඒ ඉස්කෝලේ ඇරියා කියලා. ඒක නිසා තමයි ඊට පස්සේ යන්නේ ක්‍රියාවට. නමුත් එයා ඒක අවබෝධයෙන් කරන්න පුළුවන්. දැන් මේ බාහිර නෙමෙයි මගේ හිතේ පැත්ත දකින්න. සත්‍ය දකින්න. දන්නවා දැන් වතුර නැහැ කියලා. දැන් මුවා යන්නේ කොහොමද රවටිලා? දැන් මිනිස්සයාදී රවටෙන්න ඕනේ නැහැ. මිනිසට ඕන නම් ඒ පැත්තට යන්න පුළුවන්. පෙන්නන්න කාට. එන්න මම පෙන්නන්නම් වල. නැත්නම් ඒ විදිහට සාමාන්‍ය අර පොඩි ළමයා ඉන්නේ සෙල්ලම් ගෙදර අර අම්මා ගිහිලා සෙල්ලම් බත් කනවා වගේ. නමුත් ඒකේ නැති බත්නේ කන්නේ නැති කෝප් එකකින් නැති පිඟානකින් නැති බත් වළඳනවනේ. අයි මේ සෙල්ලම් ගෙවල් වල ඕක හරියට කරනවනේ. ඉතින් වැඩි හිටියෝ යන්නේ දැනගෙන නෙමෙයි. ආනේ පුතේ මේකේ සීනි මදි තව ටිකක් දාන්න කියන වතුරවත් නැහැ. නමුත් අර කියනවා ඉතින් අර සම්මුතිය දැනගෙන. අන්න ඒ වගේ තමයි දැන් මේ අවබෝධය ඇතුළට පස්සේ සංකිතේ නිබ්බිදා එයා අවබෝධයටපත් වෙලා. නමුත් එයා ඒ දිනදා කටයුතු ටික කරනවා. අර පොඩි ළමයාගේ සෙල්ලම් ගෙදර වගේ වැඩ ටික කරනවා. නමුත් එයාගේ හිත ඇතුලේ හොඳ අවබෝධයක් එයා තියාගෙන ඉන්නවා. දැන් මේ කම්පා වෙන්නේ ඊට පස්සේ දරුවා මැරුණයි කියමුකෝ. අනිත් එයා අඬන වැළපෙන තැන මෙයා වැළපෙන්නේ නැහැ. ඇයි? මෙයාට දරුවෝ නැහැ. අනිත් අය සතුටු වෙන තැන මෙයාට සතුටකුත් නැහැ. මෙයාට දුකකුත් නැහැ, සතුටකුත් නැහැ. මෙයාට කම්පා වෙන්නේ අර අකම්පිත හදවතක් හම්බ වෙනවා. ඒක හදාගන්න එකයි වැදගත් වෙන්නේ. ඒක තුල තමයි යටම දැන් ශරීරය පොළොවට පස් වෙන තැනනේ ලොකුම විනාශය තියෙන්නේ. මරබියක් කියන එකනේ. දැන් මරබියකුත් නැහැ. ඇයි හැම ෂෙනේම උනේ ඕකනේ. එයා ඉනාවි යනවා. අනිත් එක්කෙනා අනේ දෙයියනේ මං දාලා යන්න කොහොම ලෝකෙ තියෙද්දි මට යන්න පුළුවන්ද වගේ. වැළපෙනවා. ලෝකෙකුත් නැහැ මේ හදාගත්ත ලෝකේ මේ මොහොතේම නැති වෙනවා. අපි හදාගන්න ලෝකෙක ඉන්නේ. අපි හැම ෂණේම ලෝකයක් හදාගෙන ඉන්නවා. අපි ඉන්නව පිනවගෙන. අනේ මට දැන් ලස්සන දරුවෝ ඉන්නව මන් දැන් මේ ඉන්නේ කියාගේ හිතාගේ. මොකක්වත් නැහැ. හිතේ තියෙන්නේ. එයා ඉතින් ඉන්නේ ලෝකෙක ඉන්නේ. අමන්නානන්දයටපත් වෙලා ඉන්නේ ඉතින්. නමුත් ඒ ඉතින් ඒ ඉන්න එක මායාවනේ. එයා රවටිලා ඉන්නේ. ඉතින් මහා දුකකට වැටෙනවා. ඉතින් පොඩි එම්බිරිස්සාවක් කරේ ඇදුණා. හදපපුව දාලා යනවා ඉතින්. එහෙම නේද වෙන්නේ මිනිස්සුන්ට? ඒක තමයි සාමාන්‍ය පෘථග්ජන ස්වභාවය. රැවටුණත් ඒක තමයි බාහිරට වෙන්නේ. දැන් මේවා ඇත්තටම අපි වැරදි අදහසකින් නෙමෙයි මේව කියන්නේ. ඔබටම ඔබගේ නුවණ සකස් කරගන්නයි මේ කියන්නේ. දැන් ඔබ සමහර විට ඔබ කරන කටයුතු දිහා බලන්න. ඔබගේ රැකියාව වෘත්තිය ඔබ හිතන් ඉන්න මේ මහා මාන්නේ තියෙනවානේ අපේ ගොඩාක් අපේ සමාජයේ මිනිස්සුන්ගේ මාන්නේ වැඩිනේ. ඒක නිසානේ ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. මට මෙහෙම කිව්වා මම අහවල එහෙම වටින්නේ. දැන් මේ ඔක්කොම අදහස් වල තියෙන කෙනෙක් හදාගෙන වටිනා කෙනෙක් හදාගත්තොත් මොකද වෙන්නේ? ඉතින් යාට විනාශයක් තමයි දුකක් තමයි. වටිනා කෙනෙක් ඉන්නවද ලෝකේ? නැහැනේ. මේ හිතින් ඉන්න සිතුවිලි දැන් හැමෝම තම තමන් ලෝකයක් හදාගෙන ජීවත් වෙනවා. මම දොස්තර කෙනෙක් කියලා හිතලා එක්කෙනෙක් ජීවත් වෙනවා. තව එක්කෙනෙක් මම ලෝය කෙනෙක් කියලා හිතලා ජීවත් වෙනවා. තව එක්කෙනෙක් මම ව්‍යාපාරිකයෙක් කියලා හිතාගෙන ජීවත් වෙනවා. තව එක්කෙනෙක් මම මුකුත් නැති මම නිකමෙක් කියලා හිතාගෙනත් ඉන්නවා. තව එක්කෙනෙක් මම පොඩි ළමෙක් කියලා හිතාගෙන ඉන්නවා. තව එක්කෙනෙක් මම දැන් වයසයි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඔක්කොම හිතාගෙන ඉන්න එකන්නේ තියෙන්නේ.
එහෙම දෙයක් ඇත්තටම නැහැනේ. හැමෝම හුස්ම ගන්නවනේ බැලුවා. ඉතින් ඔක්කොම පොළොවට පස් වෙනවනේ. කිසිම තේරුමක් නැහැ. නමුත් අර මනෝරාජිත ලෝකෙක නිකන් අර භවරාමා කියන්නේ භවරාගයෙන් ඉන්නවා. භවරාගයෙන් කියන්නේ හැම මොහොතෙම සකස් වෙන දේ භවය. ඒක රාගයෙන් ඉන්නවා අල්ලගෙන. ඉතින් ඒකේ දුක තමයි තියෙන්නේ. දැන් ඒක හැම ෂණේම සිත දකිනා නම් ඒ කියන හැම ෂණේම සත්‍ය දකිනවා. එනින සිත සත්‍ය දකිලා මිදෙනවා. ඒකකත් බාහිරට යන ඉතින් මිදෙනවා. මොකද අපි දැන් අවුරුදු ගාණක් අපි පුරුදු වෙලා තියෙන්නේ බාහිරට ගිහිල්ලානේ. අපේ හිතේ ස්වභාවය අපි નિરાයාසයෙන්ම බාහිරට යනවා. නිකම්ම බාහිරනේ ඉන්නේ. එතකොට අපි කවද්ද අවබෝධයට එන්නේ? සත්‍ය දකින්න. අපිට සත්‍ය දකින්න හුරු කරන්න වෙනවා. සිත පුරුදු කරන්න වෙනවා. එතකොට අපිට හැම මොහොතෙම සිත පෙන්වන්න පුරුදු කරන්න අපි පුරුදු වෙන්න ඕන. ඒකයි ප්‍රතිපදාව අත්‍යවශ්‍යයි මේකෙදි. ධර්මයේ දැනගෙන හිටියත් ප්‍රතිපදාව නැතුනොත් එයා ඒකේ එන්නේ නැහැ. එයාට ඒ අර්ථය එන්නේ නැහැ. ඒක අපිට හොඳටම තේරෙනවා. දැන් අපි උනත් ප්‍රතිපදාව තුළ තමයි කටයුතු කරන්නේ. ඒකට අපි ගොඩාක් උත්සාහ කරනවා. ඉතින් අපේ ස්වභාව ගොඩාක් ඉතින් ඒ තුල තමයි අපිට පේන ෂේ වෙවි යනවා. අර නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පටිනිස්සග්ගානවස් මේක තමයි ශුන්‍යතාවය තුළ ෂේ වෙවි යන. ශුන්‍යතාවය දකින්න ඕනි හැබැයි. අපිටත් සමහර වෙලාවට අපිට දැනෙනවා සිත් මගේ ඇරෙනවා. එතකොට අපි පස්සේ හරි අපිට දැනෙනවා දැන් මගේ ඇරුණා නේද කියලා. අපි ඉතින් උත්සාහ කරනවා. එතකොට ආයෙම සකස් කරගන්නවා. දැන් එතන ඉඳන් බලනවා. දාතන මගේ ඇරිච්ච බලන තවන්ට නුවණයි. මගේ ඇරුණා කියලා නුවණයිනේ. ඉතින් ආයෙ දැන් බලන්න පුළුවන්. එතකොට ආයෙ මගේ ඇරුණත් ආයෙ නුවණයි මගේ ඇරුණා. පුංචි දරුවෙක් අර එකපාර නැගිටින්නේ නැහනේ වැටි නැගිටින්නේ. ඒ විදිහටම තමයි මේ ගමන යන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට හරි නොගියොත් කවදාවත් අර ළමයා නැගිටින්නේ නැහනේ. මෙයා වැටෙනවා පුතේ පාවක කරන්න කියලා තියලා ගැට ගහලා තිබ්බට හරියන්නේ නැහනේ. නැත්තම් අර දානවනේ පොඩි ළමයි වර කූඩුවකට වගේ වැටෙයි කියලා. එහෙම නෙමෙයිනේ මේ ළමයා වැටෙන එක එච්චර දෙයක් නෙමෙයි ළමයාට එච්චර දැනෙන්නේ නැහැ. එයාගේ තියෙන ඒ ස්වභාවයට දැනෙන්නේ නැහැ. එයා අතපය අම්මශීලී වයසේදී අඩුයි දැනෙනවා. ඉතින් එයා ආයෙ නැගිටිනවා. ආයෙ දන ගන්නවා. ආයෙ නැගිටිනවා. බෝලේ වගේ කැරක් කරනවා. එතකොට එයාට කෙලින් හිටීමේ බැලන්ස් එක ටික වැඩි වෙනවා. කොමරයා බැලන්ස් එක ආදාගෙන කකුල් දෙකෙන් කෙලින් ඉන්න උත්සාහ කරන මොකක් කරේ අල්ලගෙන රූටලා නැගිටලා ආයෙ ඒක අල්ලගෙන පොඩ්ඩක් වෙලා ගැසි එල්ලි ඉන්නවා. එහෙම පුරුදු වෙනවා ටිකක්. දැන් ටිකක් කියන්නේ ඒක ටිකක් කාලයක් කරලා තමයි ළමයා ඇවිදගෙන යන්නේ. ඇවිදගෙන යනකොටත් ඒ ළමයා එකපාරට වැටෙනවා. ආයෙ වැටිලා ආයෙ ටිකක් නැගිටලා එහෙම තමයි යන්නේ. බයිසිකලයක් පදින්න ගියාම බලන්නකො කෙනෙක්. බයිසිකලේ එකපාරටම එහෙම බෑනේ. යාට බැලන්ස් කරගන්න එක. ඉතින් ඒ විදිහම තමයි දැන් මේ සත්‍ය මාර්ගය තුල යන කෙනා. නිවන් මාර්ගය යන කෙනා ප්‍රතිපදාවට එනවා කියන්නේ ඉස්සලා මේක දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද මේ ධර්මයේ කියන්නේ? සත්‍ය ඥානය දන්නේ නැතුව කාටවත් ඒක නෑ. පිළිටන්නේ දර්ශනේ නැතුව යන්න බෑ. ඉතින් ඒක නිසා තමයි මේ බාහිර නෙමෙයි හිතින් හැදෙන්නේ මේවා සිතුවිලි මේවා බාහිර නෙමෙයි මේ තමන්ගේ හිත පරයන එක මුළු ලෝකෙම ක්ෂණිකව හටගෙන නැති වෙන්නේ. ඉතින් මේ ඇවිල්ලා දර්ශනේ. සත්‍ය තියෙන කෙනා දැන් මේක දකින්න ඕනේ සිතේ. එතකොට තමන්ට හැම මොහොතෙම සිත පේන පොතක් කියවන්න ගියත් මේ අකුරු වල නැහැනේ මේ මට මේ ලස්සන මේ කතාවක් වෙනවනේ මේ පොතේ තියෙන මේ දියැලක් මේ කතා කරන මේ පීනන සීතලයි වතුර මේ කතන්දර පොතක් දැන් මෙයා කියවන්නේ. නමුත් මෙයා විඳිනවනේ මේක ඇතුලේ. දැන් අකුරු විඳින්න බෑනේ. මේක ඇතුලේ මෙයා චිත්ත රූප හදා ගන්නවා. ඉතින් මෙන්න දියැලක් වැටෙනවා මෙන්න දැන් සීතලයි දැන් වතුර යනවා මගේ ඇඟ අර කියන වචන ටික කියවනකොට මෙයා චිත්ත රූපයක්ම වෙනවා. ඊට පස්සේ මෙයාගේ ඇඟ ඇතුලේ මෙයාටම දන්නේ නැතුව අර සීතල වගේ දැනෙන එකක් එනවා. මෙයාට මේ අර කේන්ති යනකොටත් එහෙම දැන් මේ පොතේ තියෙනවා නම් අර හතුරේ ගේව මොන හරි කියවනකොට මෙයාට ද්වේෂය උපදිනවා. මෙයාගේ දත් මිටි කන සයිස් එකක් මෙයා ඇඟ දරදඬු වෙනවා පොත් කියවනකොට. ඒ කෙලෙස් රැස් වෙනවා. අයි මෙයා හැමතිස්සෙම මෙයා පිනවන්නේ අර රාග දේශ මොහොනේ. දැන් බාහිරක් අපි ඉත්ත කරගත්තට බාහිර රූප ශබ්ද ගන්ධ ඉත්ත කරගත්තට ඇඟේ ද්වේෂේ රාගේ ගින්න තියෙනවා.
මේ චිත්ත අභ්‍යන්තරයේ මේ චිත්ත චෛසිකවල රාග දේශ මොහ උපදිනවා. ඒතර ඒකයි කෙලස් කියන්නේ, ඒකයි ආශ්‍රව කියන්නේ. ඒවා මණ්ඩි විදිහට තැම්පත් වෙන ආශ්‍රවියෝ. ඒතර ඒක උපාදානය නිසා වෙන්නේ. දැන් බාහිර දෙයක් අල්ලගත්තත් නේ උපාදානෙ තියෙන්නේ. දෙයක් තියෙන්න එපා යෝක වෙන්න. ඒතර බාහිර සාධකයේ අල්ලගන්නේ සමහර විට අපි එක්ක සද්දයක් එක්ක රූපයක්. නමුත් මේකේ අවසානයේ දැන් වෙන්නේ මොකද්ද? කෙලෙසයක්. ඔක්කොම කන්වර්ට් වෙනවා. දැන් අපි හිතමු දැන් කෙනෙක් කතා කරනවා මේ දැන් ඉංග්‍රීසි භාෂාව. දැන් මෙයාට සිංහල තේරෙන්නේ නැහැ. දැන් එතකොට මොකද කරන්නේ? මෙයා ට්‍රාන්ස්ලේට් කරගන්නවා කාට හරි කියලා මට තේරෙන්නේ නැහැ මොකක්ද කියපේ කියලා කාගෙන් හරි අහනවා. එතකොට එයා කියනවා සිංහලෙන් ඒක. යා මෙන්න මේක තමයි කිව්වේ කියලා. එතකොට දැන් මෙයා අරයා කියපු දේ මෙයා ගන්න වෙනින් විදියකටනේ. දැන් අතර මේකේ තියෙනවා මේකේ බාහිර සද්ද වුණාට සද්ද නෙමෙයි අපි ගන්න ඒකේ තියෙන චූන් එකක් තියෙනවා. ඒ කියන්නේ හැඟීම. හැඟීම තමයි රාග දේශම. ඒ හැඟීම තමයි අපි පිනවන්නේ. ඒකයි මේ නාමයේ අන්තේ අපි කියන්නේ දැන් මෙයා ගොඩක් අයට තේරෙන්නේ නැති එකක් නෙමෙයි ලෝකෝත්තර ධ්‍යානවල මොකද මේ රූප රාග කියන එක. ඕක තමයි තියෙන්නේ. ඒක තමයි මේ අතුලාන්තයේ තියෙන කම්පන චංචල. අතුලාන්තයේ තියෙනවා මේකේ කෙලෙස් ස්වභාවය. ඒක නිසා තමයි භාවනා කරන්න ගියාමත් ඔය වේදේ තුල තියෙන එක වුණත් එයාට මේ කම්පන චංචල තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඕකේ අපිට පෙන්වන්න පුළුවන් දැන් ඔය ආනාපාන සතිය වුණත් ඒක සතිය වැඩුව වුණාට ඒකේ ලෝකෝත්තර භූමියේ මේ ධර්මය අවබෝධ වුණු කෙනෙක්ට පුළුවන් දකින්න ධර්මයේ පැත්තෙන්. එතකොට එයාට පේනවා මේකේ තියෙන කම්පන චංචල. දැන් අත් දෙක තියාගන්න. හුස්ම දිහා බලන්න. දැන් මොනාරි මතක් වෙනවනේ. ඒ S2 පියාගෙන දැන් ඉන්නේ. දැන් ඕවා එනවා යනවනේ සිතේ. තවත් ටිකක් වෙලා ඔහොම ඉන්නකෝ. ඔහොම ඉන්නකොට ඔබට දැනේ ඇතුළාන්තයෙන් වෙනින් ස්වභාවයක්. ඒ ස්වභාවය තමයි ඔක ගොඩාක් පුරුදු කරපු කෙනෙකුට නම් එකපාරටම දැනෙනවා කම්පන චංචල. ඒකම තමයි රාග දේශම. ඒ තාක් ගින්න තියෙනවා. ඒ ගින්න තියෙන තාක් සසර තියෙනවා. ඒ කියන්නේ එතන ඉවරයක් වෙන්නේ. ඒක දෘෂ්ටිය තුලයි තියෙන්නේ. මේවා තියෙනවා කියලා එකක් තියෙනවානේ. බාහිර සැප තියෙනවා. හැමතිස්සෙම මේ හිතන් නැතුව උනත් චූන් එකේ තමයි ඉන්නේ. ඒ කියන්නේ හිතන් නැතුවත් අර හැංගීම තුලයි ඉන්නේ. ආත්මීය හැංගීම එනවා. ආත්මීය හැංගීම එන්නේ අනිත්‍ය නිසායි. ඒක තේරෙන්නේ නැහැ. මේ අනිත්‍ය තමයි අපි විඳින්නේ. දැන් මේක ස්ථිර වුණොත් දැන් අපිට තව එකක් ඕනේ නැහනේ. දැන් අපි එක ඇඳුමක් අර ගන්නවා. ඒක හරි ආසාවෙන් ගන්න. ටික දවසකට ඒක ගානක්වත් නැහැ. වෙන එකක් හොයන්නේ. අන්න අරක වෙනස් වෙන සිතේ ස්වභාවය. ඒකම තමයි හැමතැනම තියෙන්නේ. අපි දැන් හැම දෙයක්ම අපි දන්නේම නැතුව අපි මේ වෙනස විඳිනවා. අපි අනිත්‍ය විඳිනවා. ඒකයි මේක ඉතින් ධර්මයේ ගැඹුරු පැත්ත මේ සරල පැත්ත මේවා බොහොම පරිස්සමෙන් දකින්න ඕනි. විශේෂයෙන්ම අනිච්චවත සංඛාර උපාදවය ධම්මින උපජ්ජිත්වා නිරුද්ධන්ති කියන තැන මේක ඇති වෙනව නැති වෙනව උපාදවය ධම්මින උපජ්ජිත්වා එතනම නැති වෙන උපජ්ජිත නිරුද්ධන්ති එතනම තියෙනවා. උපාදවය ධම්මින උපජ්ජිත්වා නිරුද්ධන්ති. නමුත් මේ අනිච්චවත සංඛාර සියලු සංස්කාර සබ්බේ සංඛාර සිතුවිලි සියල්ලම ඒ ශනිකම මේක අනිත්‍ය දකින්න එකයි තියෙන්නේ. එතකොට උපාදවය ඇති වෙනව නැති වෙනව. පුදුණු තැනම උපජ්ජිත නිර්ජන. අන්න තේසසු සමද මේක දකින්නවා. දකින්න කෙනාට මේ සිතේ පැවැත්ම පේන්නේ. දැන් දෙයක් තියනවා කියලා හිතෙන්නේ. දෙයක් නැති වෙනවා කියලා හිතේ. මුකුත් තියෙන දරුවෙක්වත් තියනවා කියලා හිතෙන්නේ. දැන් ඒක ඊටත් වැඩිය මේක බාහිර නෙවෙයිනේ. බාහිර මේක සිත ඇතුලෙන් ඇසුරු කරා. ඒක හොඳට පේනවා. දැන් මේක ගන්න ඕනේ ඔබේ හිතට වදිනම උපමා ගන්න ඕනේ. ඔය රත්තරන් වගේ දෙයක් ගත්තාම රත්තරන් වටිනවා කියන්නේ ඔබේ හිතනේ. එළිය නෙමෙයිනේ. රත්තරන් කියන සම්මුතිය නාමයේ තියෙන වටිනාකම දීලා තියෙන මිනිස්සුනේ. ඒ මිනිස්සුනේ මේක තමයි වටිනවා කියලා හිතාගෙන ඉන්න. දැන් සතෙකුට ඕක වටින්නේ නැහැ. පාක්ගෙන හරි යනවනේ. පුංචි දරුවෙකුට ඕක වටින්නෙත් නැහැනේ. එයා පොළේ ගහලා හරි යනවනේ. මැණික් ගලක්වත් වටින්නේ නැහැ. දැන් වටිනාකම දුන්නේ චේතනාවෙන්නේ.
ඒ කියන්නේ චේතනා භික්කවේ කම්මම වදා කියන්නේ ඒකනේ උපාදානේ අල්ලගන්නේ. ඒකනේ කෙලස් වෙන්නේ. දැන් ඒතකොට බාහිරෙත් ඒකම වෙනවා. සිත අභ්‍යන්තරේ රූපනේ මේක හදාගන්නේ. සත්‍ය දකින්න කෙනා දකින්න සිත ඇතුළෙත් මේක වෙන එකයි අන්තෝ ජටා බහි ජටා කියන්නේ. දෙපැත්තෙන්ම ගැට ගැහිගෙන යන්නේ. එතන මේ දෙපැත්තෙම මිදෙනවනේ. ඒක බාහිරයක් දැකලා එතනින් මිදෙනවා. ඒකව සිත ඇතුළෙත් මිදෙනවා. ඒකෙත් ඇත්ත දකින්න ඕනේ. මේකත් මායාව. පෙරමතකේ අතීතයේ ඉන්න එක දකින්න ඕනේ. අනිත් එක මේක අපි ජීවත් වෙන්නේ ඇත්තටම සිතුවිලි ලෝකේ. එකක්වත් නැහැ අපි බාහිරින් අල්ලන් හිටියට දරුවයි කියලා අතට අහුවෙලා තියෙන තද ගතිය. හිතේ තියෙනවා මේම දරුවයි කියලා. හිතින් ඉන්නවා දරුවත් එක්ක. ඒකයි අතර තියෙන්නේ. නමුත් අතරවත් අහුවෙන්නේ නැහැ දරුවෙක්. අතට අහුවෙන්නේ තද ගතිය. ඒ හිතින් මවාගෙන ඉන්නවා දැන් මේකයි කියලා. ඕක ඉතින් ගොඩක් ඕක උදේට ඔබ නුවණින් දකින්න ඕනි. උදේට දැකලා ඔබට ප්‍රත්‍යක්ෂතාවයටම එන්න ඕනි. ඒක ලේසියෙන් වෙන්නේ නැහැ. ඒක නිකන් බලන් හිටියා කියලා වෙන්නේ නැහැ. ඒක ඔබ චංජන් ජනේති වායමති විරියං ආරහති චිත්තම් පග්ගඤ්ඤාති පජාති තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබේ කැමැත්ත තියෙනවනේ මේක දකින්න ඔබට ඕනකමක් තියෙන්න ඕනේ. ඡන්දේ ඊපස්සේ වා උත්සාහ කරන්න ඕනේ ඔබ සිත දකින්න මොහොතේම. නිකන් බලන් හිටිය කියලා කවුරුත් නිවන් දකින්නේ නැහනේ. දැන් ඉතින් මේක ගොඩාක් මේ සත්‍ය දකින්නකට ඔබ ඔය සම්මුතියේ පෘථග්ජන ලෝකයේ මිනිස්සු කියන කතා ඔක්කොම බොරු වෙනවනේ. එතකොට ඔබට සත්‍ය ලෝකයට එනකොට තමයි තේරෙන්නේ මේ ඔක්කොම බොරු වෙලා ගියාට පස්සේ ඔබට වෙන මුකුත් මිතුරු වෙන්නේ නැහැ මේ ෂනේ සිත විතරයි. දැන් මරණය කියන්නේ සිතුවිල්ලක්නේ. එහෙම එකක් නැහැනේ. ඒක අපි මේ එක සිතයිනේ තියෙන්නේ. දැන් ඉතින් ගා පොළොවට පස්සෙන එකක් ගන්න එපා. නේ මරණයක් නෙවෙයි. එතකොට ශරීරය පොළොවට පස්සෙන එක මරණයක් නෙවෙයි. ඒක සිතුවිල්ලක් විතරයි තියෙන්නේ. නමුත් මේ ෂනේ හටගෙන සිත නැති වෙන එක නේ තියෙන්නේ. එක්ෂණික මරණය දකින්නනේ බුදුන් වහන්සේ කියන්නේ. මේ ක්ෂණයක් සිත දකිනවා නම් බුදුන් වහන්සේ අගය කරනවා ඒකනේ අගය කරන්නේ. ඒ ක්ෂණයයි සිත ඇත් වෙනව නැති වෙනව ඒ ක්ෂණය. එච්චර. පවතින කෙනෙක් නැහැ. දෙයක් නැහැ. එතකොට ඒ ක්ෂණයක්වත් නැහැ මේකේ. එතනත් ශුන්‍යයි ඒක සත්‍ය දකිනකොට. එතකොට මේ මහා ශුන්‍යතාවය තමයි බුද්ධ කියන්නේ. අන්න බුදුන් දැක නිවන් දකිනවා. ඉතින් ඒ ශරණය දකින්න හැම මොහොතෙම ප්‍රතිපදාව නම් සිහිය Tamanට පොඩ්ඩක් වෙනස් වුණොත් හරිය ඒක සිත විසිරෙනවානේ. ඒතර ආයිමත් ඔබට මතක් කරනවා දැන් මම සිත දැක්කේ නැහැ කියලා. ආයිමත් පටන් ගන්නවා. ආයි සිත දැක්කේ නැහැ කියන එක සිත දැක්කේ නැහැ කියන එක 100ක ඉන්නේ. ඒ තමයි 100 නෝන. ඒක ඕනි මෙතනට. ආයි උත්සාහ කරන්න. පොන්චි ළමයා වැටි වැටි නැගිටින එකම තමයි අපිට ඔබට කියන්න තියෙන්නේ. ආයි උත්සාහ කරන්න. ආයි වර්ධිනවා. ආයි හිත යනවා පිට. ආයි උත්සාහ කරන්න. නෑ මේ හිතමයි මේ කියන්නේ. බාහිරනේ හිතමයි කියලා ගන්න. ඒ හිතමයි කියලා දැනගෙන ඔබ බාහිර වැඩ කරන්නේ මේ විදිහට. හිත ඇතුලේ වැඩ කරන්නේ. එතකොට පිට නෙමෙයි. දන්නවා මේ හිතයි කියලා දැනගෙන වැඩ කරනවා. සාමාන්‍ය දිනදා කරන හැමදේම මේ විදිහටම කරා. කිසිම දෙයක් එහෙම වුණොත් ඔබට ධර්මයේ දකින්න බැරි වෙනවනේ. ධර්මයේ දකින්න පුළුවන් වෙන්නේ ඒ කටයුතුත් එක්කමයි. නැත්තම් ධර්මයේ කොහොමද ඔබ දකින්නේ හිත දකින්න වැඩ තියෙන්නත් ඕන. මොන හරි එළිය වෙන්න ඕන. ඒතකොට තමයි ඒ අනුව තමයි මේ සිත වෙනස් වෙනවා පේන්න ගන්න. ඒතකොට ඒ සිත් පේන්නත් මොන හරි වෙන්න ඕනනේ. ඔය දිනදා කටයුතු ඒ විදිහටම යන්න ඕන. එතකොට හොඳට මේ හැම එකක්ම තමන්ගේ සිත ඇතුලේ සිද්ධ වෙන විදිය දකින්න. ඒතර ඒක ඇතුලේ සත්‍ය දකින්න ගත්තාම තමයි ඔක්කොගෙන් මිදෙන්නේ. ඒතර දැන් කෙනෙකුට පුළුවන් නම් ওই සිත ඒ ක්ෂණේම බාහිරෙත් නැතුව සිත ඇතුලෙත් නැතුව ඒක දකින්න. අන්න එතන මහා නුවණක් තියෙනවා. ඇත්තටම මේ ඒ නිවන් මඟ අපි කතා කරනවානේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා. ඇත්තටම රහතන් වහන්සේගේ ස්වභාවය තමයි අර පේන්නේ. නමුත් සෝවාන් වෙලාවත් නැති වෙන්න පුළුවන් මේ කෙනා. නමුත් කෙනෙක් මහා උත්සාහයක් අරගෙන ලොකු උඩක් උස පනිනවා කියලා හිතාගෙන ජවයක් ගත්තොත් යන්තම් හරි උඩ පනිනවනේ. ටිකක් හරි උඩ පනිනවනේ. අන්න ඒ වගේ තමයි. මේකේ එකයි කියන්නේ වායමති විරියං ආරහති කියලා. ඔබ ගන්නායේ මහා වායම අනුව තමයි ඔබට ඒ වීරිය අනුව තමයි මේකේ ඊතර ටික සිද්ධ වෙන්නේ.
චිත්තම් පග්ගඤ්ඤාති පජාති. මේ සිත පග්ගඤ්ඤාති පජාති දැකලා අයින්ට වෙනවා. මේ සිතෙන් මිදෙන එකයි කියන්නේ. ඉතින් ඒ සිත දැකලා සිතෙන් මිදව ගන්න ඕනේ. සිත සිතින් මුදව ගන්න ඕනේ. සිත ඇත්ත කරගෙන බෑ. සිත ඇත්ත කරගත්තොත් ඔබ දරුවා මරිච්ච දවසට ඔබ හොට්ටු පෙරාගෙන තමයි ඉන්නේ. නැත්තම් ඔබ දරුවා නැති වුණ දවසටත් අසනීපයක් වුණ දවසට ඔබ අකම්පිත ආදවතක් තියෙනවා. ඇයි ඔබ ඉන්නේ ඇත්ත ලෝකේ. ඔබ සත්‍ය දකින්න කෙනෙක්. නැත්තම් අර මිත්‍යා දෘෂ්ටික ගොඩේ අර මිනිස්සු අනිත්‍ය ඔක්කොම අඬන තැන ඔබට තඩාරිට තේ. නැත්තම් ඔබට පුළුවන් සියල්ලකින්ම මිදිලා ආර්ය භූමියේ ලෝතුරු සෝය ඔබට හම්බ වෙනවා. අටලෝ දහමින් කම්පා නොවන ගුණේ ඒ ආර්ය භාවයේ තුළ ඔබට ලෝතුරු සෝයයි ලෞකික සෝය අතර වෙනස පේනවා. ලෝතුරු සෝය සදාතනිකයි. වෙනස් වෙන්නේ. ඒක මරණ විදිහවත් වෙනස් වෙන්නේ. මරණයක්වත් ඒකේ නෑ ඇත්ත. සදා අමරණීයයි. අමරණීයයි කියන්නේ මරණයක් නෑ කියන එකයි. නමුත් මේ ලෞකික භූමිය අද අඬනවා හෙට hina වෙනවා. ආය අනිද්දා අඬනවා ඉංගනෙද hina වෙනවා. ඒක හරි බොළඳයි. ඒක කිසිම දෙයක් පවතින්නේ නැහැ. ඒකේ රැවටිලා රැවටි යන කතර. ඒකේ රැස් වෙනවා මොනවා කරත් රැස් වෙන මාර්ගේ පින් කරයි කිව්වත් රැස් වෙනවා පව් කරයි කිව්වත් රැස් වෙනවා. ඔක්කොම එක කර්මයේ කියාගෙන එයා යන්නේ මෙරි ඉපදෙන සසර. ඒකේ දෘෂ්ටියක් මිසක් වෙන මොකක්වත් නැහැ. මායාවක රැවටීම හරි භයානකයි. මිරිඟුව දැකලා මුවා හති වැටිලා කොච්චර දිව්වත් අවසානයේ හති වැටිලා මැරලා යනවා. මේ මිනිස්සුත් එහෙම තමයි. මිරිඟුවක් පස්සේ සැපේ කියාගෙන ගිහිල්ලා අන්තිමටම කරපු දෙයක්වත් නැහැ. වලගාවට යනකම් විතරයි නේද කොයිතරම් ලොකු මිනිහෙක් වුණත් පළක් නැහැ නේද? අවසානයේ අර රැස් කරගත්ත කෙලස් ටික ආශ්‍රය ටික ඉතින් ඒක ඉවරයක් වෙන්නේ නැහනේ. මහා දුකකට නේද මේ සසරේ කොහේ හරි ඉර වෙනව නේද? මහා අපරාධයක් නේද මේක? තේරුම නැහැ මේක මනුස්ස ආත්මයක්ම විතරයි හදා ගන්න පුළුවන්. ඒ මේ ධර්මයේ තියෙන යුගයක විතරයි. මොකද්ද ලොකු පිනකට මේ මිනිස්සු ඉපදිලා මේ ධර්මයේ ඇහෙනවා. අනේ මහා අවාසනාවකට මේ මිනිස්සු අර මෙරු රැළ වගේ අර ගින්දරටම පැනලා මැරෙනවා වගේ මේ මිනිස්සු මනුස්ස ආත්මයට ඇවිල්ලා ධර්මයට ඇහිලා අනේ මුකුත් දන්නේ නැතෝ එහෙ මැරලා යනවා. අර සත්තු වගේ තමයි. මේ ධර්මයේ යමෙක් අවබෝධ කරත් එයාට ආයුප්පත්තියක් නැහැ. සසරෙන් මිදෙලා. නමුත් මේ කාම භූමියේ කිසි කෙනෙක්ට මේක දරා ගන්න බෑ. ඒකට හේතුව භව රාමා. කොහොමද භව රාමා භව රාගයෙන් ඉන්න කෙනා මිදෙන්නේ? සිතේ ස්වභාවය භව රාගය. එයාට තේරෙන්නේ නැහැ මේකේ අනිත් පැත්ත එයාට තේරෙන්නේ නැහැ. පටිසෝතේ තේරෙන්නේ නැහැ. ඒතක්ය අනුසෝතේ රැස් කර යනවා. නිස්සරණ මඟ එයාට හම්බ වෙන්නේ නැහැ. එයා රැස් කරන වගේ එයා හිතාගෙන යනවා මේක තමයි හරි කියලා මේක තමයි වාක්‍යය. හැබැයි ඒකයි අපි ඔබට කිව්වේ බුදුන් වහන්සේ පහළ වෙන කලිනුත් මිනිස්සු ඔක කරා කියලා. ඒකයි අපි කිව්වේ මහා මායා දේවිය 500 රැක් වගේ බුදුන් වහන්සේ නෙමෙයි අවුරුදු 2500 අවුරුදු 5000කටත් කලින් මේ රාවණගේ යුගයේ පවා 500 අරන් තියෙනවා. මිනිස්සු රැස් කරලා තියෙනවා පින් කියලා. මිනිස්සු පව් කියලා කොටසක් වෙන් කළා පින් කියලා වෙන් කළා තියෙනවා. මිනිස්සු පින් කරනවා කියලා තමයි ගිහින් තියෙන්නේ. බුදුන් වහන්සේ උපදින්න කලින් තිබුණ එක බුදු කෙනෙක් ඕනේ නැහැ ඔබ කියන්නේ. බුදුන් වහන්සේ මහණෙනි මම පෙරණ කිව්වක් පවසන. පුබ්බේ අනුසුතේ ධම්මේසු. මේ පෙරණ ඇසු විරුදහමක් කියන්නේ මොකක්ද එතකොට? ඕකී තිබිච්ච එකම කියේද? මේ මිනිස්සුන්ට පොඩි මොලයක් තිබ්බනම් ඔක තේරෙනවා. මේක වෙන්න බෑ කිය.
මේ අනිත් ඔක්කොම ආගමෙන් වලින් කියන එක මේ බුද්ධ ආගමේ කියයි. මේ භව නිරුද්ධ කරන නිබ්බාණයක් තියාගෙන භවයේ මිදෙන පැත්තකට මිනිස්සු හිතන්නේවත් නැහැ. මිනිස්සු භවයම පතනවා. මේකල කවුරුත් බෞද්ධයෝ නෙවෙයි. මේ රටේ ජනගහනය මේ අපි දන්නේ කියන අපිට තේරෙන විදිහට මුළු ලෝක ජනගහන 90%ක්ම මිත්‍යා දෘෂ්ටික. බොහොම ටික දෙනෙක් තමයි ඒ පරම සත්‍ය අවබෝධ කරගෙන සම්මා දිට්ඨියට. ඉතින් මේ මහා භාග්‍ය හැමෝටවත් නැහැ. ඒකට සකස් වෙන්න ඕනි. තමන්ගේම සිතේ සකස් වෙන්න ඕනි. ඒක දරා ගන්නත් නැත්නම් අමාරුයි. මිනිසුන්ට දරා ගන්න අමාරුයි. මිනිස්සු අසරණයි. තේරෙන්නේ දේ යන දණ්ඩට පිහිටක් කොහෙන්ද කිව්වාගේ අර සසර ඕගේට කියන ඕගේ කියන්නේ සුලිය. ඕගේ කියන්නේ දියසුලිය. ඒකට අහුවෙච්ච කෙනා ගැලවෙන්නේ. කාම ඕගේට අහුවෙලා යන මේ සසර දියසුලියට කැරකෙන මිනිස්සුන්ට කිනම් පිළිසරණක්ද කියලා බුදුන් වහන්සේමනේ කියන්නේ. සරණක් වෙන්නේ ඔවුන් සියලු දෘෂ්ටීන්ගෙන් යම් දවසක මිදුණොත් ඔය හිතේ තියාගෙන හරි කියලා හිතන් ඉන්න ඔක්කොම අත්හැරු දවසට ආට හම්බ වෙනවා. ශුන්‍යතා පටිසංයුක්ත ධර්මයක්. ඒකේ දෘෂ්ටි නැහැ. මේ මොහොත මේ දැන් පේන දේ විතරයි. එයා එක පිළිගත්ත දවසට මෙච්චරයි මේකත් නැහැ කියන එක. ඒ පරම